නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයෙන්මයි හදවත් සුවපත් වෙන්නේ. හිතේ ශෝකහුල ගැලවෙන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයෙන්මයි. ධර්මයේ හැසිරෙන්න අනේක විද විහිරිය උනන්දු ඇති වෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්මයි. ඉතින් උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුණ්‍යවන්ත අවකාශ ඔබට සමීප කරමින් සම්ප්‍රසාදනීය උතුම් සද්ධර්ම දේශනාව ඔබට සමීප කරමින් අදත් මේ හවස් වරුවේ අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපට අනුකම්පාවෙන්ම ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ සද්ධර්ම දේශනාව පිණිස වැඩම ආවදාලා ඒ වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අපි හැම දිනාම ආදර ගෞරවයෙන් දෙපා නමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඔබටත් මටත් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කර දෙමින් අද දවසේ සම්ප්‍රසාදනීය උතුම් සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ දරන්නේ අංක 42න් 26B තුන්වන පටුමඟ නාගොඩ පාර කළුතර යන ලිපිනේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන පත්මිනී කුලරත්න සහ පීඩී පතිරණ යන පින්වන්ත දෙපළ විසින්. ඉතින් මේ පින්වන්ත දෙපළ ප්‍රදාන හැම දිනම අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් මේ පින්වන්ත දෙපළ ප්‍රදාන හැම දිනම අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඒ වගේම සදැහැති දායකත්වයේ දරන දායකත්වයේ පින්වතුන්ට අපි ආරාධනා කරනවා පළමු කොට භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කිරීමේ අවස්ථාව උදා කරගන්න කියලා. ඉන් අනතුරුව ගරුතර මහා සංඝරත්නයට දැහැත් වට්ටිය පිරිනමා සද්ධර්ම දේශනාව පිණිස ආරාධනා කිරීමේ අවස්ථාවත් උදා කරගන්න අපි ආරාධනා කරනවා. දැන් මේ අවස්ථාවන් පිණිස කාලය. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය. ඉතින් ලෝකයට සම්බුද්ධ ශාසනය දායාද වන්නේ ඊටාම දුර්ලභ සම්බුද්ධ ශාසනයේ හිමිකම ඇතිව මේ පින්වන්ත මව්බිමේ ඉපදෙන්න පින්වන්ත ඔබට අපට හැමදිනාටම වාසනාව උදා වුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේම ජීවිතයට සමීප කරගන්න තියෙනවා නම් නිරන්තරයෙන් මේ භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවා ගන්න තියෙනවා නම් ඒ මොනතරම් දුර්ලභ පුණ්‍ය වාසනාවක්ද කියලා ඔබ අප හැමදෙනාම දන්නවා. ඉතින් මේ පිණිස අද දවසෙත් මේ මොහොතේ අපට සුන්දර පුණ්‍යමය අවස්ථාවන් උදා වෙන මොහොත අපි ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීමට කාලය අපට අනුකම්පාවෙන් මේ උතුම් ධර්මානුශාසනාව මෙතෙන් සිට දේශනා කරනසේක්වා. සාදු 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 සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපහට මේ තුම් ශ්‍රී සද්ධර්මයේ කියා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේ සම්ප්‍රසාදිනී සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරමින් මේ පින්නතුන් නොම්බර 42න් 26B තුන්වන පටුමග නාගොඩ පාර කළුතර යන ලිපිනේ පදිංචි
ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකා පත්මිනී කුලරත්න මහත්මිය වගේම පීඩී පතිරණ මහත්මයාණන් දෙපළ මූලිකත්වයේ ඇතු මේ පින්නතුන් අද දවසේ බොහෝ දෙනෙක්ට තමගේ ජීවිතය සුවපත් කරන ධර්මය දන් දෙන්න මේ මූලිකත්වයේ ගත්තේ. ඉතින් මේ පින්වතුන්ගේ මූලිකත්වයෙන් අද දවසේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පිරිසකට බුදුරජාන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඔබටත් මේ ධර්මය අද ශ්‍රවණය කරන්න ලැබෙන මේ අවස්ථාවේදී පින්වත්නි අපි ගොඩාක් වාසනාවන්ත වුණා බුදු කෙනෙක් සරණ යන්න. ඒ බුදුරජාන් වහන්සේ සරණ ගිය නිසා අපේ ජීවිතයට ලැබෙන ආරක්ෂාව ගැන අපි හිතන්න ඕන. අපි ආයෙ හිතන්න ඕන. එතකොට තමයි ඒක රැකගන්න. ඒකේ වටිනාකම ගැන අපිට තේරුම් යන්න. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ජරා මරණ දුකක් තියෙනවා අපිට. අපේ ජීවිතේ හැමෝටම තියෙනවා ජරා මරණ දුකක්. ජරා මරණ දුක කියලා කියන්නේ අපි වයසට යනවා, අපි ලෙඩ වෙනවා, අපි මරණයටපත් වෙනවා. ඉතින් මේ දුකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙද්දී ඒ දුක අපි හැමෝම පිළිකුල් කරනවා. අපි ඒ දුකට කවුරුත් කැමති නැහැ. එතකොට ඒ දුකෙන් නිදහස් වීමකට අපි කැමති. ඒ නිසා තමයි කියනවා ශාස්ත්‍රුන් වහන්සේ නමක් සොයා යුත්තේ. තමන්ට ගුරුවරයෙක්, තමන්ට මඟ පෙන්වන කෙනෙක් හොයාගෙන යන්න ඕනේ ඒ නිසා. මොකද හේතුව අපි ජරා මරණ දුකට අකමැති වුණා කියලා අපිට අකමැතුන පමණට ඒකෙන් නිදහස් වෙන්න බෑ. ඒකට මඟ පෙන්වන්න ගුරුවරයෙක් ඕන. මාර්ගෝපදේශකත්වයක් ඕන. ඒ නිසා තමයි කියනවා සත්වයින්ට ශාස්ත්‍රුන් වහන්සේ නමක් අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ සඳහා මනාකොට මාර්ගය පෙන්වන්න පුළුවන් හැකියාව තිබුණේ බුදුරජාන් වහන්සේට. මොකද හේතුව බුදුරජාන් වහන්සේ මේ මාර්ගය පෙන්වලා දුන්නේ නිකන් කියන්නම් වාල නෙවෙයි. මේ මාර්ගය ගමන් කරලා ඒ මාර්ගය ප්‍රගුණ කිරීම නිසා ජරා මරණ දුකෙන් නිදහස් වෙලා. ඉතින් පින්වත්නි අද ඔබට කියලා දෙන්නේ, අද ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ බුදුරජාන් වහන්සේ විසින් ඒ ජරා මරණ දුකෙන් නිදහස් වීම පිණිස වදාළ ඊටාම වැදගත් දේශනාවක්. මේ දේශනාවේ නම නල කලාප සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම? නල කලාප සූත්‍රය. නල කලාප කියලා කියන්නේ බටමිටි වලට. නල කලාප කියන්නේ බටමිටි හේතු. බටමිටි දෙකක් එකට හේතු කරලා තියෙන කාරණේ උපමාවට අරගෙන වදාළ දෙසුම. එතකොට මේ දේශනාවේ භාගතුන් වහන්සේගේ ධර්මයෙන් උපන්න උතුම් රහතන් වහන්සේලා දෙනමක් අතර සිද්ධ වෙන සාකච්ඡාවක් තුළින් තමයි මේ ධර්මපරයය ඔබට දැනගන්න ලැබෙන්නේ. එතකොට මේකේ තියෙනවා හරි ලස්සනට මේ විදිහට ඒ දවස්වල පින්වත්නි සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඔබ අහලා ඇති සාරිපුත්ත මහ රහතන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනේ ප්‍රඥාවේ නාග්‍රේස්වරය. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඊළඟට බුද්ධ ශාසනයේ වැඩ හිටිය උතුම් රහතන් වහන්සේ නම මහා කොට්ටිත මහ රහතන් වහන්සේ කියලා. මේ මහා කොට්ටිත මහ රහතන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අතර පැවතිච්ච ධර්ම සාකච්ඡාවක් තුළින් තමයි මේ කාරණේ ඔබට අද කියන්නේ. ඉතින් මහා කොට්ටිත මහ රහතන් වහන්සේ සහ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩ සිටියේ බරණැස ඉසිපතන මිගදායේ. එතකොට ඉසිපතන මිගදායේ වැඩ හිටපු සාරිපුත්තයන් වහන්සේ ළඟට මහා කොට්ටිත මහ රහතන් වහන්සේ හවස් කාලේ වැඩියා. වැඩම කරලා සුහද කතා බහ කරලා වාඩි වෙලා ලස්සන දහම් සාකච්ඡාවක් ආරම්භ වුණා. ඒකෙදි මුලින්ම ප්‍රශ්නේ අහන්නේ කොට්ටිත මහ රහතන් වහන්සේ. මහා කොට්ටිත මහ රහතන් වහන්සේ අහනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් කිම ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තේනි ජරා මරණ කියන්නේ තමන් විසින් කරගත්ත දෙයක්. එහෙනම් අපිට තියෙන දුක. මේ දුක අපිද කරගත්තේ කියලා. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා එහෙමත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා එහෙම කියන්නේ ඒකේ ගැළපෙන්නේ නැහැ. ඒ කියන්නේ සුදුසු නැහැ. ඊට පස්සේ කොට්ටිත මහ රහතන් වහන්සේ ජරා මරණ කියන්නේ අනුන් කරපු දෙයක්ද? නෑ එහෙමත් නෑ කිව්වා. ඊට පස්සේ කිව්වා තමාත් කරපු නැති අනුනුත් කරපු නැති දෙයක්ද? එහෙමත් නෙවෙයි කිව්වා. තමාත් කරපු අනුනුත් කරපු දෙයක්ද කියලා. ඒත් නෑ කිව්වා. ඊළඟට එනම් මේක ඉබේද ඇති උනේ. එහෙම කියන්න බෑ කිව්වා. ඔන්න ඔය විදිහට තමයි ධර්ම සාකච්ඡාව ආරම්භ වෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිතවල අපිටත් ওই ප්‍රශ්නේ අපි ওই විදිහට විමසුවේ නැති වුණාට අපිට ওই ප්‍රශ්නේ තියෙනවා. ওই ප්‍රශ්නෙට උත්තර හොය හොය තමයි මිනිස්සු යන්නේ.
ජරා මරණ දුක නිසා දුකටපත් වෙලා මොකද කරන්නේ? ඕකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන මේක එක්කෝ පේන්නේ නැති දෙවි කෙනෙක් කරලා අනුන් කරපු දෙයක් කියලා හිතාගෙන. ඔන්න පුද පූජාවල් පවත් ඒ දුකෙන් නිදහස් වෙන්න මහන්සි ගන්නවා. එහෙමත් නැත්නම් ඒක තමන් කරපු දෙයක්. තමන් කරපු දෙයක් කියලා වුණා නම් එහෙම හිතාගෙන මොකද කරන්නේ? ප්‍රාර්ථනා කරගෙන අනේ මේ දුක නැති වෙනවා නම් ඒ තමන්ම කරගත්ත දෙයක් නේ. ප්‍රාර්ථනා කරලා නිදහස් වෙන්න බලනවා. ඊළඟට මේක ඉබේ වෙච්ච දෙයක් නම් එහෙනම් තමන්ට මුකුත් කරන්න දෙයක් නැහැ. ඉබේ ඇති වෙලා ඉබේම නැති වෙලා නිකන් බලන් ඉන්න තමයි තියෙන්නේ. ප්‍රාර්ථනා කරා කියලා වැඩකුත් නැහැ. පුද පූජා පැවැත්වුවා කියලා වැඩකුත් නැහැ. එතකොට දැන් සාරිපුත්තන සූත්‍ර දුන්නා එහෙම කියන්න එපා කියලා. එහෙම කියන්නේ ගැලපෙන්නේ නැහැ කියලා. ඊළඟට සාරිපුත්ත මහරහතන්සේගෙන් මහා කෝටිත මහරහතන්සේ අහනවා එහෙනම් ඉපදීම කියන එක ජරා මරණ කියන එක ගැන දැන් ඇහුවා. ඊට පස්සේ ඉපදීම ගැන විස්තරය එන්නේ එතනදී. මේ ජරා මරණ කියන එක තමන් කරපු දෙයක්ුත් නෙවෙයි, අනුන් කරපු දෙයක්ුත් නෙවෙයි. මේ තමනුත් අනුනුත් කියන දෙපිරිසම එකතුලා කරපු දෙයක්ුත් නෙවෙයි. ඉබේ වෙච්ච දෙයක්ුත් නෙවෙයි. මේක හේතුක ඵලයක්. ඒකට හේතුව මොකද්ද? ඉපදීම. ඒකට හේතුව ඉපදීම. අන්න ඔය කාරණේ අපි තේරුම් ගත්තොත් අපේ ජීවිතේ අපි ගන්න තීරණ ගොඩාක් බුද්ධිමත් වෙනවා. නිකන් යන්නම් වාලේ, කියන්නම් වාලේ, අහන්නම් වාලේ අහන ජීවිත නැතුව අපේ ජීවිතේ ගොඩාක් බුද්ධිමත් වෙනවා. ඒතකොට තව කෙනෙක්ට බෑ අපිව මුලා කරන්න. අපිව රවට්ටන්න බෑ. මොකද හේතුව අපි දන්නවා අපිට ලෙඩ වෙන්නේ අපි ඉපදිච්ච හින්දා. අපිට මේ දැන් ජරා මරණ දුකෙන් පටන් ගත්තම මේකේ තියෙනවා දුක් ගොඩක්. ජරා මරණ දුකේ තියෙනවා ලෙඩවීම, වයසට යාම, ඊට පස්සේ ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමැතියින් නොලැබීම, ඔය ඔක්කොම දුක් ටික. දුකට හේතුව මොකද්ද? ඉපදීම. ওই දුක් ඔක්කොටම හේතුව ඉපදීම. තමන් කළත් නෙවෙයි, අනුන් කළත් නෙවෙයි, තමාත් අනුනුත් එකතු වෙලා කළත් නෙවෙයි, ඉවේ හැටගත්තත් නෙවෙයි. හේතුවක ඵලයක්. හේතුව ඉපදීම. කොයිතරම් බලන්නතර බුද්ධිමත් කරනවද මේ ශ්‍රාවකයා කියලා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන විශේෂත්වය ඒක. මුලා කරන්නේ බුද්ධිමත් කරනවා. ඉතින් මේ පටිච්චසමුපාද ධර්ම විස්තර කරද්දී විශේෂයෙන් කියන්න ගන්න දැන් අපි අහලා තියෙනවා පටිච්චසමුපාදය කියන මේක විස්තර කරන පටිච්චසමුපාදය. සාමාන්‍යයෙන් මිනිස්සු කතා කරේ පටිච්චසමුපාද කියන ගොඩාක් ගැඹුරු දෙයක්. අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ කාරණේ සම්බන්ධයෙන් හරි ලස්සන සිදුවීමක් වුණා. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හම්බ වෙන්න ඇවිල්ලා ආනන්ද ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේට කියා හිටියා මෙහෙම. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ පටිච්චසමුප්පාදය කියන්නේ ගොඩාක් ගැඹුරු එකක්. දුකසේ අවබෝධ කරගන්න ගැඹුරු ස්වභාවයෙන් යුක්ත දෙයක්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මට මේක බොහොම සරලව වැටහෙනවනේ. දැන් සමහර විට ඔන්න ධර්මයේ ඉගෙන ගන්න කාලය තිස්සේ කෙනෙක්ට ওই අදහස එන්න පුළුවන්. ඇයි? එයා අවිජ්ජා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං කියලා ওই වචන ටික කියන්න දන්නවා. ඒ ටික මතකයි. ඉතින් කල්පනා කරනවා මාත් පටිච්චසමුප්පාද දන්නවනේ. මේක හරි සරලයිනේ. ඒකින්ද මේක වෙනවා කියලා එයාට පිළගැස්මක් තියෙනවා. ඒක මතකයි. එයාට තියෙන බුල මේක හරි සරල දෙයක් නේ. භාග්‍යවතුන් සේවිලයි වදාලා මාහි මං ආනන්දවච. ආයේ කතාව කියන්න එපා කිව්වා. ආනන්ද මෙච්චර කාලයක් මේ සංසාරේ ඉන්න උනේ. මෙච්චර කාලයක් දුක් විඳින සංසාරේ ඉන්න උනේ ওই පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න බැරි වෙච්ච හින්දා. බොහොම ලේසි එකක් විදිහට පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් වුණා නම් මෙච්චර දුර සංසාරේ සත්‍ය වෙන්නේ නැහැ කිව්වා. හරියට නූල් බෝලයක් ගැට ගැහුණා වගේ. එහෙමත් නැත්නම් කැඳවලට නූල් ගුලියක් දැම්මා වගේ. පැටලුම් ලෙහා ගන්න බැරි වුණා වගේ. සංසාරේ පැටලි යන්නේ මේ පටිච්චසමුප්පාදය තෝරගන්න බැරි වෙච්ච හින්දා. එහෙනම් මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරුයි. දුකසේ අවබෝධ කරගන්න තියෙන එකක්. ගැඹුරු ස්වභාවයෙන් යුක්ත එකක්. හැබැයි අවබෝධ කළ යුතුයි. ඔබට මේ දේශනාව අවසානයේදී තේරෙයි යම් කිසි ප්‍රමාණයකට මේක කොයිතරම් මේ රහතන් වහන්සේලා ලිහිල් කරනවද කියලා. ලිහිල් කරනවද කියන්නේ තේරුම් ගන්න පහසු තත්ත්වයට පත් කරනවද කියලා. ඒ නිසා කවදාවත් ගැඹුරු දහම් කොටස් ප්‍රතික්ෂේප නොකළ යුතුයි. මොකද හේතුව ඒ ගැඹුරු දහම් කොටස් තේරුම් ගැනීමෙන් තමයි ශ්‍රද්ධාව වුණත් මනාවකට ඇති වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ගැන රහතන් වහන්සේලා ගැන හිතේ පැහැදීම වුණත් හරියට ඇති වෙන්නේ ඒ දහම් කොටස් තේරුම් යෑමෙන්. තේරුණා නේද? ඒ නිසා දැන් ඔන්න පළවෙනි කාරණිය අහුව රහතන් වහන්සේගෙන් මේ ඉපදීම ජරා මරණ දුකට හේතුව. මොකද්ද හේතුව? ඉපදීම. එතකොට ඉපදෙන ආකාර තියෙනවා
මව කුසේ උපදිනවා, බිත්තරස්සේ උපදිනවා, ඔක්කොම අයිති. ඊට පස්සේ තෙත් පරිසරයේ උපදිනවා. ඊට පස්සේ ඕපපාතික උපදිනවා. ඔය කොයි උපතෙත් අර දුක් ටික තියෙනවා. ඒ දුකට හේතු උනේ මොකද්ද? ඉපදීම. ඉපදීම තියෙන තාක් ඒ දුක තියෙනවා. ඊළඟට දැන් ඔන්න උත්තරයක් විදිහට හමුන ඉපදීම. හැබැයි මහා කොටද මහරතන සිතෙන් නැවතුන්නේ. දැන් පින්වත්නි මේ රහතන් වහන්සේලා මේ කාරණේ අවබෝධ කරලා එයි මේ සාකච්ඡා කරන්නේ. අනිත් පිරිසට, يعني අනිත් ශ්‍රාවකයන් වහන්සේලාට උපකාරය පිණිස. ඇයි මේක තමයි නෝනින් විමසන්න ඕන ක්‍රමය. පටන් ගන්න තියෙන අවිද්‍යාවෙන් නෙවෙයි, පටන් ගන්න තියෙන්නේ Taman දැන් ඉන්න තැන. Taman දුක් විඳ ඉන්නේ. ඒ දුකෙන් පටන් ගන්න යන්න ඕන. ඇයි මේ දුකට හේතුව මොකක්ද? මොකක් නිසාද මට මේ දුක උරුම වුනේ? එතකොට ඔන්න දැන් ඉපදීම නිසා නේ ජරා මරණ දුක හට ගන්නවා කිව්වේ. ඊට පස්සේ හවක්කිම ප්‍රිය ආයස්මත් සාරිපුත්තේනි ඉපදීම කියන්නේ තමන් විසින් කරපු දෙයක්ද? ඉපදුනේ තමන් කැමැත්තටද? තමන් කරගත් දෙයක්ින්ද? ඊට පස්සේ ඉපදීම කියන්නේ අනුන් කරපු දෙයක්ද? ඒ කියන්නේ වෙන කෙනෙක් අපි ඉපැද්දුවද මේ ලෝකේ? මේ දුක් සහිත පරිසරය අපි වෙන කෙනෙක් ඉපැද්දුවේ. මේ දුක් මේ වගේ මවකගේ මේ වගේ පියෙක්ගේ යටතේ ඉපැද්දුවේ වෙන කෙනෙක්ද? මේ වගේ සහෝදර සහෝදරියන් පරිසරයක ඉපැද්දුවේ වෙන කෙනෙක්ද? මේ වගේ රටක මේ වගේ ලෝකෙක ඉපැද්දුවේ වෙන කෙනෙක්ද? දෙවි කෙනෙක්ද? බලවත් බ්‍රහ්මයෙක්ද? ඊළඟට ඇහුවා එහෙමත් නැත්නම් මේ ඉපදීම කියන එක තමාත් මුල් වෙලා බාහිර කෙනෙකුත් මුල් වෙලා කරපු දෙයක්ද? එහෙමත් නැත්නම් මුකුත් හේතුවක් නැහැ ඉබේම ඉපදුනාද? දැන් අපිට උනත් හිතෙන්න බල මොකක්ද වෙලාද ඉපදුනේ? ඇයි හේතුව අපිට අපි කලින් හිටිය ලෝක ගැන අපිට අවබෝධයක් නැහැ. අපි මේ ජීවිතේ ඉඳලා යන ලෝක ගැන අපි දන්නේ නැහැ. ඒත් හිතෙන්න පුළුවන් මේ ප්‍රශ්නේ කොහොමද අපි ඉපදුනේ? උපත කියන එක අදටත් මේ නූතන දියුණුවේ සමාජයට ප්‍රශ්නයක්. හැබැයි හරීම ලස්සනට සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රේසර සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කාරණේ විස්තර කරනවා. සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා ප්‍රිය ආයුෂ්මත් කොට්ටිත ඉපදීම තමන් කරපු දෙයක් නෙවෙයි. තමන් කරපු දෙයක් වුණා නම් හිතන්න අපි කැමතිම රටක අපි බලාපොරොත්තු වෙන විදිහේ ගුණ යහපත්කම් තියෙන වත්පොසත්කම් තියෙන අම්මා තාත්තා ඉන්නේ කියලා අපි ඉපදිනවනේ. දැන් ඔන්න සමහර දරුවන්ට අම්මා තාත්තා එපා වෙලා. එහෙනම් ඒ දරුවට පුළුවන් වුණා නම් තමන්ගේ උපත සිද්ධ කරගන්න. කවදාවත් ඒ වගේ දෙනට එයිද? එන්නේ නැහැ. සමහර සහෝදරයෝ නිසා දුක් විඳින තව සහෝදරයෝ ඉන්නවා. ඒතර මේ වගේ සහෝදරයෙක් කියන තැනක උපදීද? තමන්ට උපත මේ විදිහට කරන්න පුළුවන් වුණා නම් තමන් කරගත දෙයක්. කවදාවත් එහෙම දෙයක් කරගනීද? කරගන්නේ. හැබැයි උපත තමන් කරගත දෙයක් නෙවෙයි. උපත බාහිර කෙනෙක් කරපු දෙයක්ද? ඒ කියන්නේ බල සම්පන්න දෙවි කෙනෙක් අතන ගිහින් ඉපදියා. කියලා දැම්මද අපි? සාරිපුත්‍රයන් සඳහන් නැහැ. උපදීම කියන එක අනුන් කරපු දෙයක්ුත් නෙවෙයි. එහෙනම් මේ දෙපිරිස එකතු වෙලා කරගත්ත වැඩද කතා බස් කරලා මං අතෙන්ට කැමතියි අනේ මාව එතන උපද්දවන්න. ඉල්ලීමක් නිසා තමන්ගේ ඉල්ලීම නිසා තව කෙනෙක් කරපු දෙයක්ද? එහෙමත් නැහැ. බලන්න කොච්චර ලස්සනද මේක එක වචනයක්වත් මග හැරෙන්නේ නැතුව මම ඔබට කියන්නේ මේක එක වචනයක් හරි මග හැරුණොත් එතනින් තමයි මුලා වෙන තැන. බලන්න රහතන් වහන්සේලා ඒ හිඩස නොතියා ලස්සනට සාකච්ඡා කරනවා මේ කාරණේ. ඊළඟට තමාත් මුල් වෙන්නේ නැතුව අනුනුත් මුල් වෙන්නේ නැතුව මේක ඉබේද උනේ? ඉබේ ඉපදුනාද? නෑ. ඉබේ ඉපදුනත් නෙවෙයි. ඉපදීමට හේතුවක් තියෙනවා. උපදින්න හේතු වෙච්ච කාරණයක් තියෙනවා. මොකක්ද ඉපදින්න හේතු වෙච්ච කාරණේ? විපාක පිණිස කර්ම සකස් වීම. විපාක පිණිස කර්ම සකස් වීම. මේ අපි ඉපදෙලා ඉන්න ලෝකෙට කියන කාම ලෝකෙ කියලා. මේ කාම ලෝකේ අපි උපන්නේ. අපි ඊළඟට දෙවිවරු උපන්නේ කාම ලෝකේ. ඊට පස්සේ මේන් පහළ තියෙන නිරේ තිරසන් ලෝක ආදී ලෝක මේක උපදින්න හේතු උනේ මොකද්ද? කාමයේ භවයේ උපත පිණිස අපි කර්ම කරගත්ත නිසා. ඒතර අපි සිතින් කයින් වචනේ කරගත්ත ක්‍රියාව මුල් වෙලා අපි මේ වෙන ලෝකෙක උපදින්න කර්ම සකස් කරගත්ත නිසා අපි මේ ලෝකේ උපන්නා. ඒක හේතුවක ඵලයක්. ඊළඟට මේ කාම ලෝකෙන් ඉහළ රූප ලෝක තියෙනවා. රූප ලෝකෙ උපදින්න කර්ම සකස් කරගත්ත කට්ටියට මොකද වෙන්නේ? එයාලා කාම ලෝකෙ ඉක්මවලා ගිහලා රූප ලෝකෙක උපදිනවා. ඒක හේතුවක ඵලයක්. ඒතර හැමතැනකම තියෙන හේතුවක ඵලයක්. එහෙම නැත්නම් වසඟේ පැවැත්වීමක් මෙතන නැහැ. තමන් කරන දෙයට අනුව ඒක හේතුවක් බවට පත් වෙලා ඵලයක් උපදිනවා. ඒතර භවය කියන්නේ ඒක. ඊට පස්සේ අරූප ලෝකවල උපදින කර්ම සකස් කරගත්තට පස්සේ ඒ කියන්නේ සතරණ ධාන ආදීන් ඉහළ අරූප ධාන වල යෙදිච්ච පිරිස, අරූප ධාන උපදවාගත්ත පිරිස අරූප ලෝකවල උපතක් කරා යනවා.
ඒතර ලෝකේ අරූප ලෝකෙ උපදින්න හේතුනේ ඒ අරූප භවය. කියන්නේ අරූප ලෝකෙ උපදින පිණිස කර්ම සකස් කිරීම. ඒතර රහතන් වහන්සේලාගේ ස්වභාවය මොකද්ද? ඒ භවය මුළුමනින්ම නිරුද්ධ කිරීම. ඒ නිසා මොකද වෙන්නේ? උපතක් නැහැ. එතනින් එහාට තියෙන දුක් ටික නැහැ. ඊළඟට පින්වත්නි, නේද භවය කියන කාරණේ තියෙන කොහොමද? සිතින්, කායින්, වචනයෙන් අපි කරන ක්‍රියාව තුලින් උපදින ඵලයක්. ඒතර අපි උපදුනේ මොකක් නිසාද? අපි උපදීම පිණිස අවශ්‍ය දේවල් රැස් කළ නිසා. අපේ ජීවිතය අපි කරපු නිසා. එතකොට සතුන් මැරීම, ඊට පස්සේ සොරකම් කිරීම, වැරදි කාමසන ආදී වශයෙන් භාගතුන් වහන්සේ වලකින්න කියලා තියෙනවා පංචශීල ප්‍රතිපදාව තුළ. ඒ වැරදියයි සම්මත භාගතුන් වහන්සේ විසින් පණවපු දේවල් තුලින් මොකද වෙන්නේ? මේ කාම ලෝකේ යහප උපදින්න, දුක් විඳින්න අවශ්‍ය පරිසරය හදනවා Tamanට. ඒක බාහිර කෙනෙක් කළා නෙවෙයි. තමන්ම කරපු දේ ඵලයේ විදිහට මොකද වෙන්නේ? අදාළ තැනට අරන් යනවා. නිරේ උපත පිණිස අවශ්‍ය දේවල් කරනස නිරේට යනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. දිව්‍ය ලෝක උපත පිණිස අවශ්‍ය වෙන පින් රැස් කරනස ඒකත් දෛතී භවයට. මොකද වෙන්නේ? එයාව ඒ දිව්‍ය ලෝක කරා අරන් යනවා. මනුස්ස ලෝක උපත පිණිස සැප දුක් මිශ්‍ර විඳින්න නම් කර්ම කරලා තියෙන්නේ. එයා මනුස්ස ලෝක කරා ආපහු එනවා. යම් කෙනෙක් මේ ස්වභාවයේ තේරුම් අරගෙන ආරෂ්ඨායික මාර්ග ගමන් කරොත් මොකද වෙන්නේ? ඒ භවය නිරුද්ධ වෙනවා. උපතක් නැතු වෙනවා. උපතර අවශ්‍ය දේවල් නැති නිසා. ඉතින් පින්වත්නි, දැන් එතකොට ඔන්න ඔක තමයි භවය. දැන් භවය වොන්න හම්බුණා උත්තරේ විදියට. ඊළඟට කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා දැන් භවය කියන එක තමන් කරපු දෙයක්ද? භවය කියන්නේ තමන් කරගත දෙයක්ද? එහෙමත් නැත්නම් භවය කියන එක විභාග වෙනස කර්ම සකස් වීම වෙන කෙනෙක් මැදිහත් වෙලා කරපු දෙයක්ද? එහෙමත් නැත්නම් ඒක තමනුත් බාහිර කෙනෙක්ගෙත් මැදිහත් වීම නිසා වෙච්ච දෙයක්ද? නැත්නම් මේක තිබෙමින් වෙච්ච දෙයක්ද? දැන් මේක එකම විදිහට විස්තර කරන සමහර කෙනෙක්ට ඒක සාමාන්‍ය වෙනවා. හැබැයි බලන්න මේ හැම තැනම අපේ ජීවිතේ ප්‍රශ්න බවට පත් වෙන දේවල්, අපි මුලාවට පත් වෙන දේවල් කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. මේවා ධර්මතා. මේවා ධර්මතා. ඒ කියන්නේ හේතු සකස් වෙද්දී ඵල සකස් වෙනවා. එතකොට දැන් අර විදිහේ භවයක් සකස් වෙන එක වෙන්නේ කොහොමද කියලා ඇහුවා. අර කරුණ වලින්ද වෙන්නේ? සාරිපුතන සදලා නැහැ. ඒක හේතුක ඵලයක්. මොකද්ද හේතුව? උපාදාන පත්‍ය භව. බැඳී යාම නිසායි විපාක පිණිස කර්ම සකස් වීම කියන කාරණේ සිද්ධ වෙන්නේ. එතකොට බැඳී යාම උපාදාන කියන එක විස්තර කරනවා. අපි ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ ආදියට බැඳලා යනවා. අපේ ජීවිතේක තියෙනවා. ඒ බැඳී යාම නිසා මොකද වෙන්නේ? කර්ම සකස් වෙනවා. ඊට පස්සේ අපි නොයෙක් දේවල් අපේ ජීවිතේ නිවන පිණිස කියලා, සැපේ පිණිස කියලා නොයෙක් දේවල් පුරුදු කරනවා. සීල ව්‍රත විදිහට. ඒතර ඒක සම්මා දිට්ඨිය මුල්ලිච්ච නැති දේවල්. ඒතර මොකද වෙන්නේ? ඒ තුලනේ කර්ම සකස් වෙනවා. ඊට පස්සේ කාම උපාදාන, දිට්ඨි උපාදාන, ඊට පස්සේ දිට්ඨි උපාදාන තියෙනවා. නොයෙක් දෘෂ්ටි වලට ග්‍රහණය වෙනවා. නොයෙක් මිත්‍යා දෘෂ්ටි තියෙනවා. එතකොට දැන් දෘෂ්ටි විදිහට ගත්තාම තමන්ගේ ජීවිතයේ දුක් උපදින කාරණා සම්බන්ධයෙන් හිතනවා මේක ග්‍රහචාරය නිසා වෙච්ච දෙයක්. මේක නැත්තම් කවුරු හරි බල සම්පන්න දෙවි කෙනෙක් නිසා වෙච්ච දෙයක්. ඒ විදිහට නොයෙක් මිත්‍යා දෘෂ්ටි ඇති කරගන්නවා. මේ පරිසම්පාද නොතේරිච්ච නිසා. ඒ දෘෂ්ටි උපාදාන කරගෙන තමන්ගේ ජීවිතේ කර්ම කරනවා. දැන් පින්වත්නි බලන්න මේ ලෝකේ ඔබ අහලා ඇති යාග කරනවා. යාග කියන්නේ නොයෙක් සත්තු මරලා බිලි පූජා ආදී කරනවා. ඒකට යාලත් කැමති මේ දේ කරන්නේ යම්කිසි සැපයක් වෙනුවෙන්. යම්කිසි සැපයක් ලබන්න තමයි මේ දේ කරන්නේ. හැබැයි මාර්ගය වැරදි. හැබැයි ඒකට මුල්ුනේ යම්කිසි දෘෂ්ටියක්. මේක කරොත් හරි. එතකොට එයාට ඒ තත්ත්වයටපත් උනේ මේ යථාර්ථය නොදැනීම නිසා. ඒ යාගේ දෘෂ්ටිය උපාදාන කරගෙන, ඒ දෘෂ්ටියට එයා බැඳිලා ගිය නිසා එයා සිතින් කයින් වචනෙන් දැන් කර්ම කරනවා. ඒ කර්ම නිසා එයා උපතක් කරා අරන් යනව නේද? එයා දුක්ඛ උපතක් කරා අරන් යනවනේ. එතකොට සත්තු මරපු කෙනාට එයාගේ දෘෂ්ටියට උපාදාන මම මේ කරේ කියලා නිදහස් වෙන්න බෑ. එයා අරන් යනවා ඒ භවයේ සකස් වෙලා. එයාගේ උපත සකස් වෙනවා දුගති ලෝකෙක. එතකොට ඒකට මුල්ුනේ මොකද්ද? අර උපාදාන. ඒ කියන්නේ දුකෙන් නිදහස් වෙන්න තියෙන මේක තමයි කියලා වැරදි දෙයක් තෝරගත්තා. ඒක හිතේ තදින් ග්‍රහණය කරගෙන එයා කර්ම කරනවා. ඒක තමයි දිට්ඨි උපාදාන. ඊට පස්සේ තියෙන සීලබ්බත උපාදාන. ඒ කියන්නේ අර වැරදි මාර්ගයක් පුරුදු කරනවා. වැරදි දේවල් දැන් බුදුන් වහන්සේ වදාළ ක්‍රමයක් තියෙනවා ධර්මයේ අවබෝධ කරන්න. ඒ ක්‍රමයෙන් බැහැර දේවල් ඇත්ත කියලා පිළි අරගෙන කරගෙන යනවා. ඒ කියන්නේ
අපි හිතමු එයා දැන් ඒ කාලේ බුද්ධ කාලේ නිගණ්ඨයෝ කියලා වෙනම පිරිසක් හිටියා. ඒගොල්ලෝ රෙදි අඳින්නේ නැහැ. ඊට පස්සේ ගල් තලාවක් උඩ නේද? ඊට පස්සේ තනි කකුලෙන් හිටන්නේ. ඔක්කොම සීලවෘත. ඒ තුලින් විමුක්තියක් ලැබෙන්නේත් නැහැ. එයා පුරුදු කරන දේ තුලින් එයා මොකද වෙන්නේ? එයා යම්කිසි රැස් කරන කර්මය මුල් කරගෙන එයාට උපත සකස් වෙනවා. එයා උපතින් නිදහස් වෙන්නේ. ඉතින් ඒ විදිහට සීලබ්බත උපාදාන තියෙනවා. අත්වාද උපාදාන තියෙනවා. අපි හැමෝගෙම ජීවිතේ නිවන් අවබෝධ කරනකම් අපිට හැම වෙලෙම තියෙන අදහසක් මගේ ආත්මය කියලා හිතේ මුල් බැසගත් අදහසක්. ඒකත් එක්ක දැන් අපිට දැන් මගේ ආත්මය කියන එක සම්බන්ධයෙන් ලොකු අපිට එහෙම අපිට ඒ වචන වලින් අපිට ඒක අපි ඒක විවහාරේ නැහැ. හැබැයි අපේ කැමැත්තක් තියෙනවා මේ බාහිර පරිසරයේ තියෙන හැමදේම. ඒ කියන්නේ අපේ අම්මා තාත්තා. එහෙම නැත්නම් දුව දරුවෝ. ස්වාමියා බිරිඳ. එහෙම නැත්නම් තමන්ගේ වැඩ කරන තමන්ගේ සේවය කරන ස්ථානයේ පිරිස. ගමේ අය. ඔය හැමෝම මගේ අදහසට ඉන්න ඕන. එයාලා මෙහෙම ඉන්න ඕන. ඒ විදිහට තමන්ට තියෙනවා තමන්ගේ වසඟේ පැවැත්වීමේ හැඟීමක්. ඒක හැඟීමක්. හැබැයි එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒක මුල් කරගෙන තමයි මොකද කරන්නේ? කර්ම සකස් කරගන්නවා. ඒකත් එක්තරා බැඳීමක්. ඉතින් පින්වත්නි සාරිපුත්තනස ওই විදිහට විස්තර කරා මේ උපාදාන නිසා තමයි මේ භවයේ සකස් වෙන්නේ. උපාදාන පත්‍ය භව. ඉතින් ඊළඟට උපාදාන ගැන විස්තරයේ විදිහට විස්තර වුණාට පස්සේ මහා කෝට්ටේ මහරහතන් වහන්සේ ඇහුවා සාරිපුත්තන් වහන්සේගෙන් දැන් ඔය උපාදාන තමන් කරගත්ත දෙයක්ද? ඔය උපාදාන අනුන් කරපු දෙයක්ද? ඒ දැන් ඒකේ තියෙන දෝෂයක්. මේ උපාදාන නිසා දුකක් සකස් වෙලා යනවා. ඒක තමන්ද කරගත්තේ. මේක බාහිර කෙනෙක් අපිට මේ තත්ත්වයට අපි උපත් කරේ. එහෙමත් නැත්නම් මේ දෙවියන්ස එකතු වෙලා මේ කරගත්ත වැඩක්ද? නැත්නම් මේක ඉපේද උනේ? එතකොට සාරිපුත්තන සෝදාලා නෑ මේක තමන් කරගත් දෙයක්වත් නෙමෙයි. මේක බාහිර කෙනෙක් කරපු දෙයක්වත් නෙමෙයි. දෙපිරිසක් එකතු වෙලා කරගත් දෙයක්වත් නෙමෙයි. මේක ඉබේ හටගත්තත් නෙමෙයි. මේකට තියෙන්නේ හේතුඵල සම්බන්ධතාවයක්. මේකේ තියෙන්නේ හේතුවක් නිසා ඵලය හටගන්න න්‍යායෙන් වෙච්ච දෙයක්. මොකද්ද හේතුව? මේ තණ්හාව නිසා තමයි උපාදානය හටගන්නේ. තණ්හාව නිසා තමයි උපාදානය හටගන්නේ. ඒ තණ්හාව නැත්තම් එහෙන උපාදාන නැහැ. තණ්හාව ඊට පස්සේ විස්තර කරනවා සාරිපුත්තනසේ කොහොමද? තණ්හාව තියෙන්නේ කාම තණ්හා තියෙනවා, භව තණ්හා තියෙනවා, විභව තණ්හා තියෙනවා. කාම තණ්හාව කියන්නේ මොනවද? මේ බාහිර ලෝකේ තියෙන ප්‍රියමනාප අපි හිත බැඳිලා යන විදිහ රූප තියෙනවා. ශබ්ද තියෙනවා. ගන්ධ තියෙනවා. රස, පහස. ওই දේවල් වලට අපේ හිතේ ආසාවක්, කැමැත්තක් තියෙනවා. ඒක තමයි මොකද්ද? කාම තණ්හාව. ඒ කාම තණ්හාව මුල් කරගෙන මොකද වෙන්නේ? හිත අපිට අපේ හිතේ ඒ දේවල් වලට බැඳිලා යනවා. එතකොට සමහරට කලින් නොදැක්ක දෙයක්. හැබැයි අපි යමක් දැක්කට පස්සේ අපේ හිත ගොඩාක් එකකින් උද්දාමයටපත් වුණා. සතුටටපත් වුණා. අපි ඒක නිතර ඇසුරු කරද්දී මොකද හිත ඒකේ හිතේ තියෙන ආසාව මුල් කරගෙන හිත තදින් ඒකට ග්‍රහණය වෙනවා. උදාහරණයක් ගමු මෙහෙම. ඔන්න අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට ඔන්න දරුවෙක් හම්බ වෙනවා. දැන් ඒතර කුසේදී දරුවාගේ මූණ හැඩරුකම් මොකුත් දැකලා නැහැ. අලුතින් උපන්න දරුවා. එතකොට මේ ඇහැට දැන් ඔන්න දරුවා ලැබුණා. ඒ රූපය දැන්. ඒක එක්තරා රූපයක්. මනුස්ස රූපේ. මේ රූපේ දැක්කට පස්සේ උදේ හවස ওই රූපේ දැක ඒ රූපේ තියෙන නිමිති අනුනිමිති සිහි කරද්දී මොකද වෙන්නේ? හිතේ සතුට ඇති වෙන විදිහට තමයි කල්පනා කරනවා. සුදුයි. ලස්සනයි. එතකොට තමන්ගේ හිතේ ඒකම හිතෙද්දි ඒ තමයි කාම තණ්හාව. ඒක උපාදානයක් බවට පත් වෙන්නේ කොහොමද? දැන් ඔන්න ඒ දරුවා ටික ටික ලොකු වෙනවා. තමන්ගේ ළඟ. අපි හිතමු ওই දරුවා මාරාන්තික අසනීපයකටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? බයක් එනවා. මැරෙයිද දන්නේ. හදිස්සිය හරි වුණ මොකක් කරලා මැරුණා. මොකද වෙන්නේ? හිතේ අර බැඳීම දැන් පිහිටලා තණ්හාව මුල් වෙලා උපාදාන වෙලා. උපාදාන ලගෙන ඒකට දැඩිව ග්‍රහණලා රූපෙට. දැන් අර කෙනා මැරුණට මැරුණා කියලා පිළිගන්න කැමති නෑ අපේ හිත. ඇයි හේතුව? අපේ හිත තදින් බැඳිලා. සමහරට ඒ බැඳීම් මුල් කරා මොකද වෙන්නේ? සති ගණන් අඬනවා. සිහි වෙද්දී අඬනවා. ඒ රූපේ හිතින් මවාගෙන අඬනවා. ඇයි? හිතේ රූපෙට තදින් බැඳිලා. කාම තණ්හාව මුල් කරගෙන ඒ උපාදානය ඇති වෙලා තියෙනවා. ඒතර ඒ විදිහටමයි අනිත් බාහිර වස්තුන් තියෙනවා.
අනිත් යාන වාහන ඒවා ගේ දොර ඒ දේවල් නැති වෙලා යද්දි අපිට දරා ගන්න බැරි තරම් දුකක් එන්නේ. අපේ හිත තදින් ඒ දේවල්ට බැඳිලා තියෙන නිසා. ඒ බැඳීම ඇති උනේ අපි මේ වගේ ආස්වාදයේ තියෙන පැත්ත, ඒ කියන්නේ අපේ සතුට ඇති කරන පැත්ත ගැන හිත අපි ඒ ගැන තණ්හාවෙන් යුක්තව කටයුතු කරපු නිසා. අපේ හිතේ තණ්හාව ඇති වෙන විදිහටම අපි හිතපු නිසා. හැබැයි අපි මේ දේවල් වල තියෙන අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය සිහි කරා නම් ඒතරම් දැඩි බැඳීමක් අපේ හිතේ ඇති වෙන්නේ. ඒතර බලන්න මේ වාග්ඥාන ධර්මයේ තුලින් අපිව බුද්ධිමත් කරනවා කියලා මම කිව්වේ ඒකයි. අපිට මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වුණොත් අපේ ජීවිතයේ තියෙන දුක් ප්‍රමාණය ගොඩක් අඩුයි. අපේ මේ බාහිර ලෝකෙත් එක්ක අපි ගනුදෙනු කරනවා. හැබැයි අපේ හිතේ ඇති වෙන දුක් ප්‍රමාණය අඩුයි. මොකද හේතුව අපි යෙදිලා ඉන්නේ දුකෙන් නිදහස් වෙන මාවතක නිසා. අපි රූපයක් දැකලා ඒකේ ಗುಣ කීකී ඒකෙම හිත බැසගෙන ඉද්දී අපේ ජීවිතේ දුකමයි සකස් වෙන්නේ. අපි දුකෙන් නිදහස් වෙන්නේ. හැබැයි මේ රටාව තේරුම් අරන් අපේ ජීවිතේ තණ්හාව නිසා, ආසාව නිසා, කැමැති ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස පහස් ගැන තියෙන අපේ තියෙන ආසාව නිසා මේ විදිහේ සිද්ධාන්තයක් වෙනවා කියලා, මේ විදිහේ ජීවිතයේ සකස් වීමක් සිද්ධ වෙනවා කියලා තේරුම් අරන් හිටියොත් මොකද වෙන්නේ? අපි අවබෝධය මුල් කරගෙන අපි එච්චර දුර යන්න දෙන්නේ නැහැ. අපි යම් ප්‍රමාණයකට දමනය වෙනවා. යම් ප්‍රමාණයකට අපි අවබෝධයෙන් කටයුතු කරනවා. එතකොට තණ්හාව, ඒතර කාම තණ්හාවයි. ඊට පස්සේ තියෙනවා කාම තණ්හා, භව තණ්හා. ඒ කියන්නේ අපි කැමති දැන් මේ ජීවිතේ අපි දුක් විඳින කෙනෙක් ඉන්නවා කියලා. එයා කැමති ඊට වඩා සැපවත් උපතක් කරා යන්න. එතකොට ආය ලෝකික උපතක් පිණිස අපේ හිතේ කැමැත්තක් තියෙනවා. ඊට පස්සේ අපි හිතමු සැප විඳින කෙනෙක් ඉන්නවා. එයාට ඇති කියලා හිතනවද? නෑ. එයා කැමති ඊට තව ටිකක් සැපවත් ජීවිතයකට යන්න. ওই විදිහට ආය උපත පිණිස අපේ හිතේ කැමැත්තක් තියෙනවා. ඊළඟට සමහර අපේ හිතේ තියෙනවා අපි කාගේ ජීවිතේ දැන් ඒතර කියන්නේ ඔන්න දැන් එකක් තියෙනවා තමයි. අපි ආය උපදින්නත් කැමැත්තක් දෙනවා. විභව තණ්හා නොපැවැත්මට කැමැත්තක් තියෙනවා. ඒ කියන්නේ දුක් කරදරෙද්දි කියනවා මේ දුක් නැත්තම් ඒ දෘෂ්ටිය මුල් කරගෙන තමයි මිනිස්සු ඒ කාලේ බුද්ධ කාලේ ගොඩාක් භාවනා කර අසඤ්ඤ නොදැනී යන්න. මේ බාහිර ලෝක කිසි දෙයක් නොදැනී යන්න යාම පිණිස භාවනා කළා. ඒකට හිතුනේ විභව තණ්හා. අපේ ජීවිතේ ඔක්කොම අනුසය විදියට හිත ඇතුලේ තියෙනවා. ඒ අවස්ථාවල ඒ කාරණා ප්‍රකට වෙනවා. හැබැයි ওই ත්‍රිවිධ තණ්හාව අපේ ජීවිතේ තියෙනවා. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. ඊළඟට දැන් තණ්හාව කියන කාරණේ සම්බන්ධයෙන් ආයේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා සාරිපුත්‍රයන් වහන්සේගෙන්. දැන් තණ්හාව තාම අපි අර උපමාව තියෙන තැනට ආවේ නැහැ. දැන් මේ දේශනාව නම යව කලාප සූත්‍රය. එතකොට නල කලාප සූත්‍රය. නල කලාප සූත්‍රයේ තියෙන බටමිටි හේතුවක්. එතෙන්ට තමයි අපි ආවේ නැහැ. හරි ලස්සනට එතෙන්ට යනවා මේ දේශනාව. දැන් තණ්හාව ගැන අහනවා. තණ්හාව තමන් කරගත්ත දෙයක්ද? අනුන් කරපු දෙයක්ද? අපේ හිතේ අනුන්ද මේක අපේ ජීවිතේ මේ තණ්හාව ඇති කරගුවේ? එහෙමත් නැත්නම් මේ දෙපිරිසගේ එකතුවක්ද? නැත්නම් මේ තණ්හාව අපේ හිතේ ඉබේම ඇති වුණාද? ඉබේම ඇති වුණා නම් ඉබේම නැති වෙන්න ඕන. බාහිර කෙනෙක් නම් මේ හිතේ තණ්හාව ඇති වුණේ අනේ මේ තණ්හාව නැති කරන්න කියලා. පුද පූජාව කරේ පවත්වලා අපිට පිහිටක් බලාපොරොත්තු වෙන්න තිබ්බා. තමන්ම කරගත් දෙයක් නම් තමන්ට මේක වළක්ව ගන්න තිබ්බා. හැබැයි මේ තණ්හාව ඇති වෙන්නත් හේතුවක් තියෙනවා. තණ්හාවට හේතුව තමයි විඳීම. සාරිපුත්තන් සෝදාලා අර ප්‍රශ්න වලට උත්තරේ ඒක ඒ විදිහට නෙවෙයි වෙන්නේ. තමන් කළත් නෙවෙයි අනුන් කළත් නෙවෙයි. මේක විඳීම නිසා වෙන්නේ. එතකොට විඳීම කියන්නේ සැප දුක් උපේක්ෂා විඳීම තියෙනවා. ඒ විඳීම මුල් කරගෙන තමයි තණ්හාව ඇති වෙන්නේ. එතකොට දැන් සැප විඳීම මුල් කරගෙන අපිට ඒ දේ ගැන කොහොමද තණ්හාව ඇති වෙනවද? දුක් වේදනාව මුල් කරගෙන කොහොමද තණ්හාව ඇති වෙන්නේ? දුක් වේදනාවක් ඇති වෙද්දී අපි ඒ දුක් වේදනාව විඳිද්දී සැපසහගත දේ ගැන අපේ හිතේ තණ්හාව තියෙනවා. උපේක්ෂා විඳීමටත් අපේ හිතේ ඒ විදිහටම තණ්හාව තියෙනවා. ඒ විදිහට හරි සියුම් විදිහට අපේ ජීවිතේ මේ කෙලෙස් වැඩ කරනවා. අපි කල්පනා නොකලට අපේ ජීවිතේ මේ සිද්ධාන්තේ මේ මොහොතේ පවා සිද්ධ වෙමින් තියෙනවා. ඒ නිසා තමයි අපි සංසාරේ නිදහස් නැත්තේ. මොකද හේතුව මේ පිළිවෙල තාම දුක සකස් වෙවි තියෙන අපේ ජීවිතේ. එතකොට දැන් ඔන්න තණ්හාවට හේතුව විඳීම විදිහට සාරිපුත්තන්සේ වදාළා. ඊළඟට පින්වත්නි කොට්ටිත මහරහතන්සේ අහනවා දැන් විඳීම තියෙනවනේ සැප දුක් උපේක්ෂා විඳීම. එතකොට ඇස කන නාසය දිවකය මුල් කරගෙන කය මනස මුල් කරගෙන දැන් මේ විඳීම ඇති උනේ. එතකොට ওই විඳීම කියන එක තමන් කරපු දෙයක්ද?
අනුන් කරපු දෙයක්ද? දෙපිරිසම එකතු වෙලා තමනුත් එහෙමත් නැත්නම් අනුනුත් කරපු දෙයක්ද? එහෙමත් නැත්නම් මේක ඉබේ හටගත් දෙයක්ද? එතකොට අපගේ සාරිපුත්තන්ස් වදාලා නෑ මේක තමන් කරගත්තත් නෙවෙයි. මේ විඳීම කියන එක තමන් ඇති කරගත්ත එකක් නෙවෙයි. ඊට පස්සේ මේ විඳීම කියන එක බාහිර කෙනෙක් කළත් නෙවෙයි. මේ විඳීම කියන එක දෙපිරිස එකතුවකුත් නෙවෙයි. මේක ඉබේ හටගත්තත් නෙවෙයි. මේ විඳීම කියන කාරණේ හේතුවක ඵලයක්. මේකේ මූලිකම સિદ્ધාන්තය ඒක. මූලිකම સિદ્ધාන්තය මොකද්ද? හේතුවක ඵලයක්. හේතුවක ඵලයක් නම් හේතුව නැති කරාම මොකද වෙන්නේ? ඵලෙ නැති වෙනවා. එතකොට අපි හිතමු ගහක් හැදෙන්න. ගහක් හැදෙන්න වතුර ඕන, පොහොර ඕන, ඉරේලිය ඕන. එතකොට ඒ ගහ හැදෙන්න අවශ්‍ය හේතු ඒ දේවල්. එතකොට මේ දේවල් අපි නොදී හිටියොත් මොකද වෙන්නේ? ඒ ගහ හැදෙන්නේ නැහැ. ඒ ගහ මැරෙනවා. මේ විදිහේ අපේ සංසාරික ජීවිතේ මේ යන ගමනට මේ දුක විඳ විඳ දුක සකස් කර කර යන ගමනට හේතු තියෙනවා. එහෙනම් දුකෙන් නිදහසෙන්න කැමති නම් කරන්න මොකද්ද? අර ගහට වතුර දාන්න නැහැ වගේ. ඒ ගහට පොහොර දාන්න නැහැ වගේ. ඒ ගහට ඉරේලිය ලැබෙන්න දෙන්නේ නැහැ වගේ. අපේ ජීවිතෙත් අර දුක් උපදින හේතු ටික වළක්ව ගන්න ඕන. යම් දවසක අපි නිවන් දකින්න කැමති නම් නිවන් දකින්න කැමති වෙනවා කියන්නේම අපි කැමති අපේ ජීවිතේ මේ දුක් හදන හේතු ටික නවත්ත ගන්න. ඉතින් එතකොට ඔබ මම අපි ශාසනයක් සරණ යන්න හේතුව මොකද්ද? මේ දුකෙන් නිදහස් වෙන්න ඕන නිසා. ඒතර භාග්‍යවතුන් වහන්සේ දේ කරලා අපිට වදාළේ. ඉතින් ඒ විදිහට විස්තර කරා විඳීම ගැන විඳීමට හේතු විදිහට අර ප්‍රශ්න හතරම අහනවා මහා කොට්ටිත මහ රහතන් වහන්සේ. එතකොට සාරිපුත්තන් සදාලා නෑ ඔය එක හේතුවක්වත් නෙවෙයි. විඳීමට හේතුනේ ස්පර්ශය. ස්පර්ශය කියන්නේ ඇහත් රූපයත් එහි විඥානයත් එකතු වෙන. ওই තුන මුල් කරගෙන මොකද උනේ? ස්පර්ශය ඇති වුණා. ස්පර්ශයේ මුල් වෙලා විඳීම ඇති වුණා. තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා. එතකොට ওই ස්පර්ශය කියන කාරණේත් අපේ ජීවිතේ නිරන්තරයෙන් සිද්ධ වෙයි තියෙන. ඇහෙන් රූපයක් දකිද්දි ඇති වෙන ස්පර්ශය මුල් කරගෙන සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙනවා අපේ ජීවිතේ. ඉතින් ඒ විදිහට ඇස මුල් කරන්, කන මුල් කරන්, නාසය, දිව, කය මුල් කරගෙන අපේ ජීවිතේ විඳීම ඇති වෙනවා. ස්පර්ශය ඇති වීම නිසා. ඊළඟට තියෙන්නේ ස්පර්ශය තමන් කරගත්ත දෙයක්ද? අනුන් කරපු දෙයක්ද? දැන් මේ එක එක අංග ගැන මේ පටිච්චසමුප්පාදයේ අංග ගැන එකින් එකට අහනවා. එතකොට සාරිපුත්තන සදර නෑ ස්පර්ශය තමන් කරගත්ත එකක් නෙවෙයි. අනුන් කරපු දෙයක් නෙවෙයි. කලින් විදිහටම මේකත් හේතුවක ඵලයක්. ස්පර්ශයට හේතුනේ මොකක්ද? ආයතන 6. ආයතන 6 කියන්නේ ඇස, කන, නාසය, දිවකය, මනස. ඔය ආයතන 6 නිසා තමයි ස්පර්ශය ඇති උනේ. ඒ ආයතන 6 නිසා ස්පර්ශය ඇති වෙච්ච නිසා ඔය විඳීම ඇති වුණා. ඔන්න දුක ගලාගෙන යන පිළිවෙල. ඊට පස්සේ ඔය ආයතන 6 දැන් තමන් කැමති විදිහට තමන් හදාගත්ත එකක්ද? එහෙමත් නැත්නම් මේ අපේ ඇස කන නාසය දිවකය මනස වෙන කෙනෙක්ද අපිට බිහි කරේ? එහෙමත් නැත්නම් මේක මේ දෙපිරිසකම එකතු මට මේ විදිය හැක් දෙන්න, මට මේ විදිය කණක් දෙන්න. එහෙමනම් පින්වත්නි කවුරුවත් තමන්ගේ ශරීරය ගැන දුක් වෙයිද? ප්‍රාර්ථනා ගොඩක් තියෙන මගේ කොණ්ඩේ මෙහෙම වුණා නම්, මගේ ඇස් දෙක මෙහෙම වුණා නම්, වයසට නම් ඇස් දෙක පේනවා නම් නේද? ඊට පස්සේ මගේ අතපය මෙහෙම වුණා නම්, මම තව ටිකක් සුදු වුණා නම්, ඔය ඔක්කොම ප්‍රාර්ථනා තමන්ට මේක කරගන්න පුළුවන් වුණා නම් මේ ආයතන 6 තමන්ට ඕන විදිහට හදා ගන්න ඕනේ. ඊට පස්සේ බාහිර කෙනෙක් නම් මේක කළේ අපිට එන පුද පූජා දීලා නේද? යාග හෝම හරි කරලා මේක අපිට වෙනස් කරගන්න තිබ්බා. හැබැයි මේක බාහිර කෙනෙක් කළත් නෙවෙයි. දෙපිරිසම එකතු වෙලා කරගත්ත එක නෙවෙයි. මට මෙහෙම එකක් දෙන්න කියලා ඉල්ලා කරගත්ත එක නෙවෙයි. ඉබේ පහළ වුණාද මේ විදිහ ශරීරයක්? නෑ. මේකට හේතුවක් තියෙනවා. මොනවාද ඒ ආයතන 6ට හේතුව? ඒ ආයතන 6ට හේතුව නාම රූප. නාම රූප කියලා විස්තර කරනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම සහ පඨවි ආපෝ තේජෝ වායු කියන මේ රූප ධර්ම. එතකොට පඨවි ආපෝ තේජෝ වායු කියන මේ සතර මහා ධාතුත් අර වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියන නාම ධර්මයන් චෛතසික ධර්මයන් මුල් වෙලා තමයි ওই විදිහේ ශරීරයක් ওই විදිහේ කයක් අපේ ජීවිතේ ඉපැද්දෙන්නේ. දැන් අපි මේ දේශනාවේ යම්කිසි ගැඹුරු තැනකට ඇවිල්ලා තියෙන. මෙතන තව දේශනාව තව චුට්ට තැනකට තියෙන හැම වෙනවා අපිට මේ දේශනාවේ උපමාව තියෙන තැන. හරි වැදගත් තැනක්. ඒක අපි ජීවිතේ තේරුම් ගන්න ඕන තැනක්. ඉතින් දැන් කොට්ටිත මහ රහතන් වහන්සේ මේ නාම රූප කියන දේ. නාම රූප මුල්ලන අපේ ජීවිතේ දැන් රස ගන්නාසය කියන ආයතන ටික හටගත්තේ. මේ නාම රූප තමන් කරගත්ත දෙයක්ද? අනුන් කරපු දෙයක්ද? ඒතර මේ එක තැනක් හරි තමන් කරපු දෙයක් වුණා අපිට වෙනස් කරගන්න තිබ්බා.
නේද? එක තැනක්වත් තමන් කරගත්තේව නැහැ. ඔක්කොම හේතුඵල ධර්ම තුල තියෙන දේවල්. එතකොට අපගේ සාරිපුත්තන්වහන්සේ වදාලා මේ නාම රූප කියන දේවලුත් තමන් කරගත් දෙයක් නෙවෙයි, අනුන් කරගත් දෙයක් නෙවෙයි, ඊට පස්සේ දෙපිරිස එකතුලා කරගත් දෙයක් නෙවෙයි. මේක හේතුඵල ධර්මයෙන් හටගත් දෙයක්. ඒ නාම රූප වලට හේතු උනේ විඥාණය. මොකද්ද හේතුව? විඥාණය. විඥාණය කියන්නේ ඇහෙන් රූප දැනගන්න ස්වභාවය. කනෙන් රූප විශේෂයෙන් දැනගන්න ස්වභාවය. ඒතකොට ඇහෙන් බෑ ශබ්ද අහන්න. කනෙන් බෑ රූප බලන්න. ඒතකොට ඒ කනට අදාළ කෘත්‍යයක් තියෙනවා. විඥාණයෙන් තමයි ඒ දේ ඒ විදිහට සිද්ධ කරන්නේ. ඒ විඥාණය මුල් වෙලා නාම රූප සකස් වෙනවා. ඊළඟට මේකේ ඔන්න දැන් අපි මේ කතා කරන උපමාව තියෙන තැනට එන්නේ. එතකොට දැන් නාම රූපත් නාම රූප වලට හේතුනේ විඥාණය. දැන් උතර විඥාණය ළඟින් නැවතුනේ නැහැ. කොට්ටිත මහරතනසන විඥාණය කියන්නේ තමන් කරපු දෙයක්ද? අනුන් කරපු දෙයක්ද? එතකොට සාරිපුත්තන සදාන නැහැ. විඥාණය කියන එක තමන් කරපු දෙයක්ුත් නෙවෙයි, අනුන් කරපු දෙයක්ුත් නෙවෙයි. විඥාණය කියන්නේත් හේතුවක ඵලයක්. මොකද්ද විඥාණයට හේතුනේ? විඥාණයට හේතුව නාම රූප. අන්න එතනදී දැන් කලින් කිව්ව සාරිපුත්තන් වහන්සේ නාම රූප වලට හේතුව විඥාණය. දැන් විඥාණයට හේතුව විදිහට අහපුවාම විඥාණයට හේතුව නාම රූප. දැන් එතන එකම කාරණේ දැන් ආයෙ කියවෙනවා. ඒතර නාම රූප වලට විඥාණය හේතු වෙනවා, විඥාණයට නාම රූප හේතු වෙනවා. අන්න ওই කාරණේ ගැන අහනවා. දැන් මෙතන හරි කතාවන්න කියුනේ. විඥාන නාම රූප වලට හේතුනේ විඥාණය, විඥාණයට හේතුනේ නාම රූප. කොහොමද ඒක වෙන්නේ කියලා. ඒ වෙලාවේ හරියම ලස්සන කාරණේ මේ උපමාව අපගේ සාරිපුත්තන්ස් වදාලා. ඒක හරියට බටමිටි හේතුවක් වගේ. දැන් උදාහරණ දැන් බටමිටි හේතු වෙන දැන් හිතන්න ධර්මිටි දෙකක් කියලා. ඒ දෙක බිත්තියකට හේතු නොකර ඒ දෙක එකට හේතු කරනවා. ඒතර ඒ දෙක සම්බරව තියෙනවා වැටෙන්නේ නැතුව. අපි එකක් ගන්නවා. මොකද වෙන්නේ? අනිත් එක වැටෙනවා. අපි තෝරගෙන දැන් මේ පැත්තේ ගත්තොත් අනිත් එක ගන්නවා. ඒ පැත්තේ ගත්තොත් මේ පැත්තේ වැටෙනවා. ආන් ඔය උපමාවෙන් වදාලා ওই දෙක අන්‍යෝන්‍ය උපකාරින් තියෙනවා. ඕක තේරුම් ගන්න හරි ලස්සන තැනක් තියෙනවා මහා නිදාන සූත්‍රයේ. ඒක ගොඩාක් වැදගත්. දැන් මෙතනදී එකපාර තේරෙන්නේ කොහොමද මේ දෙක එකට උපකාරලා තියෙන්නේ කියලා. අපිට එකපාරක හිතා ගන්න බෑ. එතකොට මේකට අපිට ගන්න තියෙන්නේ මහා නිදාන සූත්‍රය විස්තර කරනවා භාගතුන් වහන්සේ. ඔන්න මව් කුසක දැන් දරුවෙක් පිළිසිඳ ගන්නවා කියලා අපි කියනවනේ. දරුවෙක් පිළිසිඳ ගන්නවා කියලා වෙන්නේ මොකද්ද? ඒ මව් කුසේ විඥානයක් බැසගත්තා. ඒ විඥානය බැස ගැනීම නිසා තමයි මව් කුසේ කලලයක් වැඩෙන්නේ. භාගතුන් සදාලා එතකොට විඥානයේ උපකාරයෙන් තමයි ඒ නාම රූප එතන පිහිටියේ. දැන් මේ කාරණේ තේරුම් ගන්න තියෙන්නේ. ඊළඟට දැන් එතනත් අපි හිතමු තේරුම් ගන්න තමයි ටිකක් අමාරුයි කියලා. ඊට පස්සේ හිතන්න මෙහෙම. දැන් උන මව් කුසේ දරුවෙක් ඉන්නවා. අතරමඟදී බලන දේ දරුවා ගබ්සා වුණා කියනවා. දරුවා මව් කුසේ මැරුණා කියනවා. මොකද උනේ? ඒ මව් කුසේ තිබ්බ දරුවාගේ විඥානය චුත වුණා. එතකොට ආයේ නාම රූප වැඩෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ඒ වැඩිච්ච ටික එහෙම මැරිලා යනවා. ඒතර ඒ ශරීරය ආයේ වැඩෙන්නේ නැහැ. ඒතර විඥානයේ උපකාරයෙන් තමයි එහෙනම් නාම රූප ටික තිබ්බේ. නාම රූප වැඩුණේ. දරුවෙක් විදිහට සකස් වුණේ. විඥානය අයින් වෙච්ච ගමන් දරුවා මලකඳක්. ඊළඟට හිතන්න කියනවා මෙහෙම. භාගතුන්ස් වදාළ උපමා මේවා. ඊට පස්සේ හිතන්න කියන ඔන්න දරුවෙක් ඉන්න ලදරුවෙක්. ලදරුවාගේ අතරමඟදී විඥානය චුත වුණොත් මොකද වෙන්නේ? ඒ දරුවා මරණයටපත් වෙනවා. ඒ විදිහට තේරුම් ගන්න කිව්වා විඥානයේ මුල් හේතුවෙන් තමයි නාම රූප තියෙන්නේ. ඊළඟට කොහොමද නාම රූප හේතුවෙන් විඥානය තියෙන්නේ? අපි හිතමු ඔන්න අනුතරක් වෙලා මේ ශරීරය බිඳිලා යනවා. හදවත මොළය විනාශ වෙනවා. එතකොට තවදුරටත් විඥාණයට එතන පිහිටලා තියන්න බෑ. විඥාණයට පවතින විදියක් නැහැ. නාම රූප එතන නැති නිසා, නාම රූප බිඳිලා ගියපු නිසා. එතකොට විඥාණය චුතනවා. එතකොට මරණයටපත් වුණා කියන. ආන් මේ විදිහට අන්‍යෝන්‍ය උපකාරයෙන් තමයි මේක තියෙන්නේ කියලා භාගතුන්ස් වදාළා. එතකොට භාගතුන්ස් වදාළා මේ ධර්මයේ දේශනාවේ අවසාන විදිහට. එතකොට දැන් මේ දුකේ හටගන්න රටාව දැන් අතනින් කතා වුණා. එතකොට දැන් මේ ඔක්කොම දැන් මේ හේතු ටික දැන් අපි කතා කළා. ඵල ටික කතා කරා. නේද? එතකොට මේකෙන් අපි යන නිදහස් වෙන්නේ කොහොමද? භාගතුන්ස් වදාළා දුකක් දැනගන්න ඕන. මේ දුකට අයිති දේවල් මේ කතා කරේ. දුකට හේතුවක් දැනගන්න ඕන. දුකෙන් නිදහස් වීමක් දැනගන්න මාර්ගයක් දැනගන්න ඕන. දුකෙන් නිදහස් වීම තණ්හාවෙන් අපේ ජීවිතේ මුදවා ගැනීම. තණ්හාව දුරු වීම තමයි මේකේ
නිදහස් වෙන්න තියෙන ක්‍රමය. නිදහස් වීම තණ්හක්කය නිබ්බාන. තණ්හාව නැතිවීම තමයි නිවන. මොකක්ද ඒකට තියෙන මාර්ගය? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතන මේ පටිච්චසමුප්පාදය කියන න්‍යාය තුලින් අපේ ජීවිතේ දුක සකස් වෙනවා. ඒ දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් එතකොට භාගතුන් මේ සාරිපුත්තන්ස වදාලා ওই විදිහට අර කාරණේ තේරුම් ගන්න ඕන. අපේ ජීවිතේ දැන් අවසාන තැනට ඇවිල්ලා තියෙන්නේ බටමිර දෙයක් හේතු කරා වගේ විඥාණය මුල් කරගෙන නාම රූප හට ගන්නවා. නාම රූප මුල් කරගෙන විඥාණය හට ගන්නවා. එතකොට ওই කාරණේ ওই විදිහට තියෙද්දි අර අවිද්‍යාව මුල් කරගෙන තණ්හාව ඇතුළේ මේ රටාව සිඳලා දැම්මට පස්සේ අපේ ජීවිතේ සම්පූර්ණ දුක අවසන් වෙලා යනවා. එදාට රහතන් වහන්සේ නමක් තමයි බිහි වෙන්නේ. ඉතින් මේ විදිහට සාරිපුත්තන් වහන්සේ ඊට පස්සේ කොට්ටිත මහ රහතන් වහන්සේ මේ ධර්ම සාකච්ඡාව සිද්ධ කරාට පස්සේ කොට්ටිත මහ රහතන් වහන්සේ දේශනා කරනවා ඉතින් යම් කෙනෙක් යම් භික්ෂුවක් මේ ජරා මරණ ගැන කලකිරීම පිණිස ඊට පස්සේ නොයල්ම පිණිස ඇල්ම නිරුද්ධ වීම පිණිස ධර්මයේ දේශනා කරනවා නම් ඒ භික්ෂුවට තමයි කියනවා ඇත්තටම ධර්මගතික භික්ෂුවක් කියන්න වටින්නේ. ඇයි? දුකෙන් නිදහස් වෙන්න තියෙන ක්‍රමය ඒක නිසා. වෙන මොනවා කිව්වත් වැඩක් නැහැ. දුකෙන් ඉන්නේ. ඊට පස්සේ කොට්ටිත මහ රහතන් දේශනා කරනවා ඉතින් යම් භික්ෂුවක් ජරා මරණ ගැන කලකිරීම පිණිස නොයැලීම පිණිස ඇල්ම නිරුද්ධ වීම පිණිස ප්‍රතිපත්තිය දෙනවා නම් ආන්නේ භික්ෂුවට තමයි කියනවා ධර්මයේ හැසිරෙන භික්ෂුව කියලා කියන්න වටින්නේ. වෙන මොනවා කරත් දුකෙන් නිදහස් වෙන්න බෑ. ඊට පස්සේ ප්‍රිය ආයුෂ්මතිනි භික්ෂුව ජරා මරණ ගැන කලකිරීමෙන් නොයැලීමෙන් ඇල්ම නිරුද්ධ වීමෙන් උපාදාන රහිතව මේ උපාදාන රහිතව නිදහස් වුණා නම් ඒ භික්ෂුවට තමයි කියන්න තියෙන්නේ නිවන අවබෝධ කළ භික්ෂුව කියලා. රහතන් වහන්සේ කියලා. වෙන කවුරු මොනවා කළත් ඒ කෙනා දුකෙන් නිදහස් නැහැ. ඉතින් ওই විදිහට කොට්ටිත මහ රහතන් වහන්සේ කරුණු 36කින් මේ කාරණේ අනුමෝදන් වුණා. ඒ කියන්නේ අර එකක් ගානේ. ජරා මරණ, ඉපදීම, භවය, ඒ හැමදේම ගැන ওই පරියායෙන් දේශනා කරලා මේ දේශනාව අවසන් වෙනවා. එතකොට පින්වත්නි අපි මේ දේශනාවේ අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිතේ දුක සකස් වෙන රටාව දැන් රහතන්සලා විස්තර කරා. ඊට පස්සේ මේ දේශනාවේ අපේ ජීවිතයේ දුක ගැන ඒ තියෙන මාතෘකා විස්තර කරා. ඊට පස්සේ ඒකෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය ආරෂ්ඨික මාර්ගය විදියට ඔබ දැනගත්තා. එතකොට වෙනස සරණ යන්න අපි අවශ්‍ය ඒ දුකෙන් නිදහස් වීම පිණිස කියන කාරණේ මම ඔබට කිව්වා. ඒ නිසා මේ කාරණේ ගැඹුරුයි තමයි. තේරුම් ගන්න අමාරුයි තමයි. හැබැයි අපි හැමෝගම ජීවිතේ තියෙන දෙයක්. ඒ නිසා මේ කාරණේ එකපාරින් අවබෝධ වෙන්නේ නේද? පහසුවෙන් අවබෝධ වෙන්නේ හැබැයි ආය ඒ කරුණ අහලා තේරුම් අරන් නොනින් විමසද්දී මේ කාරණේ ඔබට තේරෙනවා. ඔබට යම් පමණකට හරි තේරෙනවා. ඒ තේරුම් ගැනීම මත තමයි ඔබ කුසල් දහම් පිණිස අප්‍රමාදී වෙන්නේ. ඇයි? මේකේ තියෙන රටාව තුළ අපි දැන් කියවනේ පංචශීලයේ තුල ආරක්ෂා වෙන්නේ මේ කාරණේ දන්න කෙනා. ඇයි? තමන්ගේ ජීවිතය ගැන තමන් දන්නවා. මේ දේ කරොත් මට මේ දේ වෙනවා. හේතුඵල ධර්ම තේරුම් ගත්තට පස්සේ ඔහු සිල්වත් කෙනෙක් බවට පත් වෙනවා. ඔහු ගුණවත් කෙනෙක් බවට පත් වෙනවා. එයා තමන්ගේ ජීවිතේ වගකීමෙන් ගත කරනවා. ඒ නිසා මේ පටිච්චසමුප්පාද ආදී ධර්මයන් ඒකාන්තයෙන්ම මේ බුද්ධ ශාසනයේ හික්මන ශ්‍රාවකයෝ පුරුදු පුහුණු කළ යුතුයි. දැනීගෙන ගත යුතුයි. ඉතින් මේ පින්වතුන් අද දවසේ ගොඩාක් වාසනාවන්ත වුණා. භාග්‍යවතුන් වදාළ උතුම් ධර්මයක් ශ්‍රවණය කරන්න. ගැඹුරු ධර්මයක් ශ්‍රවණය කරන්න. මේ කාරණේ සුළුවෙන් හරි තේරුම් ගත්ත ඔබේ ජීවිතේ විශාල දියුණුවක් ලබන්න පුළුවන්. ඒ වගේම ඔබේ ජීවිතේ බුද්ධිමත්ව ගත කරන්න පුළුවන්. ඔබේ ජීවිතේ වගකීමෙන් ගත කරන්න පුළුවන්. ඒ වගකීමේ ජීවිතේ ගත කිරීම තුළින් ඔබේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තත්ත්වයට ඔබව පත් කරනවා. ධර්මය අවබෝධ කරනවා කියන්නේ මේ සංසාර දුකෙන් නිදහස් වීම. ඒ නිසා පින්වත්නි ගොඩාක් සතුටු වෙන්න තමන්ගේ ජීවිතේ ඒ භාග්‍යවතුන්සේගේ ධර්මය ඔබට ශ්‍රවණය කරන්න ලැබුණේ. ඉතින් මේ උතුම් සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් මේ ධර්ම දේශනාව විකාශය කිරීමට දායකත්වයේ දැරීමෙන් රැස් කළ සියලු පින් අප සියලු දෙනාටම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට ඉපදෙන මරණ සංසාර දුකින් නිදහස් වීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. රැස්කල සියලු පින් අපි අනුමෝදන් කරමු. පළමුවෙන් සියලු දෙවියන්ට සග්දිවිඳුන් සතරවරම් දෙව් මහරජ දරුවන් ඇතුළු සියලු සදෙව්ලොව වාසී දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරන පින්තුන්ගේ යහපත දියුණුව කැමති ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා.
පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැප සම්පතින් වඩාත් සැපයටපත් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය මේ පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝද ධර්ම අවබෝධයෙන් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පත් සැලසේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ සියලු පින් උපකාර වේවා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් අද දින සම්ප්‍රසාදිනී සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරන නොම්බර 42 26 B 3 වන පටුමග නාගොඩ පාර කළුතරයන් ලිපිනෙහි පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකත්වයේ දරන පද්මිනී කුලරත්න සහ PD පතරණ දෙපළ නමින් මියපරලෝක සිටින සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් පද්මිනී කුලරත්න මහත්මියගේ ආදරණීය පියාණන් වන හිටපු පොලිස් සැරයෙන් ඒ කුලරත්න මහතා මියපරලෝක ගොස් 2022 ජූනි මාස 17 වන දිනට වසර 5ක් පිරීම නිමිත්තෙන් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් මේ පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මහත්මාටත් දායකත්වය දරු මේ පින්වත් සෑම සිළු දෙනා නමින් මේ ජීවිත තන සංසාරේ පුරාවටත් මේ පරලෝක සිටින සියලු ඥාතීන්ට හිතවතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම මළගිය ඥාතීන් පරලෝක වශයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඥාතීන්ට සංසාර දුකින් අත් මිදීම පිණිස මේ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් 2022 ජූලි මාස 13 වන දිනට ගුරු වෘත්තියට වසර 33ක් පිරෙන පද්මිනී කුලරත්න මහත්මියට මේ පින් විශේෂයෙන් අනුමෝදන් වෙත්වා. ඒ මහත්මියටත් ඒ වගේම දායකත්වයේ දරන PD පතිරණ මහත්මයාටත් ඒ වගේම පද්මිනී කුලරත්න සහ PD පතිරත්න යන දෙපළගේ මෑණිවරුන් දෙපළ වන විමලා කුලරත්න සහ ඇග්නස් පතිරත්න යන දෙදෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ටෙෂාන් චාමිකර බිනර යහාන් යන පුතුන්ටත් මාෂී බණ්ඩාර දියණියතු පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරන පින්වත් සියලු දෙනාටත් අද දවසේ ධර්ම ශ්‍රවණය කළ මේ පින්තුන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. දීර්ඝායු සම්පත් සැලසෙත්වා. සියලු ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා. සියලු කරදර බාධක දුක් පීඩා දුරු වෙත්වා. මේ පින්වත් සියලු දෙනාට තව තවත් පින් දහම් කුසල් දහම් රැස් කරගනිමින් මෙලොව ජීවිතය සුවපත් කරගන්න, සපවත් කරගන්න, ඒ වගේම පරලෝක සුගත සම්පත් සලසා ගන්නටත් උතුම් ධර්ම අවබෝධයේ පිණිසත් වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් ලංකාවාසී සියලු ජනතාවට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පවතින පීඩාකාරී තත්වයන්ගෙන් දුකට පීඩාවටපත් සිටින සියලු දෙනාට ඒ සියලු දුක් කරදර බාධා දුරු වී මානසික සහනය, කායික සැප සැහැල්ලු උදාවීම පිණිස අද දවසේ මේ රැස් කළ උදාර වූ ධර්ම දානමය පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී, ලංකා වාසී, ලෝක වාසී ගෞතම බුදු සාසනයේ පිළිවෙත් මහා සංඝරත්නයටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, අනගාരിക උපාසක පින්නතුන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ශ්‍රද්ධා ධර්ම දාන සමාජිකාවන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත්, දීර්ඝායු සම්පත් පිණිසත්, උතුම් ධර්ම අවබෝධයේ පිණිසත් මේ රැස් කළ සියලු පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පා කරුණාවෙන්ම අද දවසෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ ඉස්මතු කරමින් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ උතුම් ධර්මානුශාසනාව සිදු කොට වදාළ ඒ අපට අනුකම්පා කරුණා දයා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. යම්සේ උතුම් ධර්මානුශාසනාවන් සිදු කොටගෙන ශ්‍රද්ධා රූප ವಾಹಿනිය ඔස්සේ ලෝකයට ශ්‍රී සද්ධර්මයේ දායාද කොටගෙන ධර්ම දානමය පින්කම ලෙසින් අප මේ මොහොතේ රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා.
අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් ගරුතර මහා සංඝරත්නයේ විශේෂ පරිස්කාර පූජා කර ගැනීමේ අවස්ථාව දැන් උදා කරගන්න අපි සූදානම්. දායකත්වයේ දරන්නට යෙදුණු සදැහැති පින්වතුන්ට ඒ පිණිස අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා. දැන් මේ පිණිස වේලාව. නමෝ බුද්ධාය 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 නමෝ බුද්ධාය. ඉතින් ඔබ අප හැම දිනාටම උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව සලසා දෙමින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ අංක 42න් 26B තුන්වන පටුමග නාගොඩ පාර කළුතර යන ලිපිනේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන පද්මිනී කුලරත්න සහ පීඩී පතිරත්න යන පින්වන්ත දෙපළ විසින්. ඉතින් පත්මිනී කුලරත්න සහ පීඩී පතිරත්න යන ඒ පින්වතුන් දෙපළ ප්‍රධාන හැම දෙනාම අපි තාම ගෞරවයෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඒ වගේම පින්වන්ත ඔබටත් අවස්ථාවක් තියෙනවා මේ පරිද්දෙන් මේ උතුම් සම්බුද්ධ දේශනාවන්හි සදැහැති දායකත්ව බර පැනවෙන් කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න මේ දුෂ්කර අවස්ථාවන් තුළ. ඉතින් මේ පිණිස ඔබට ධෛර්යය පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. 0.71 272 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් මේ පිළිබඳව උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ නිරන්තරයෙන් ශ්‍රවණය කරන්න, ඒ ධර්මයට අනුව පිළිපදින්න, නිරන්තරයෙන් හිතේ බලාපොරොත්තු අපේක්ෂාව ධෛර්යය ඇති කරගන්න ඔබ හැම දිනාටම සියලු ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආරාධනා කරනවා ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය සමීපේ නිරන්තරයෙන් රැඳෙන්න කියලා. එhmenan නැවතත් අපි සම්පසාදනීය උතුම් සද්ධර්ම දේශනාව සමීප කරමින් යලි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.